ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුෂාන්ද්‍ර සිල්වා. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. කොරෝනා වැළඳුණු මවක් සිව්නිවුන් දරුවන් බිහි කරයි. මව සහ දරුවන් සුවෙන්. සිසේරියන් සැත්කමකි කොවිඩ් ආසාදිත මවකට සිව්දරු උපතක් සිදු වූ පළමු අවස්ථාව විදියටයි අපි හිතන්නේ. අකුරණින් අදත් ආසාදිතයන් 41ක්. දිවයිනේ තවත් ප්‍රදේශ 10ක් හුදෙකලා කෙරේ. නත්තල් දේව මෙහියන් 50කට සීමා කරන්නේ අගරදුගුරු හිමිපාණන් කියයි. රුපියල් බිලියන 89ක ඇමරිකානු MCC සංවර්ධන ආධාර ප්‍රදානය නවතී. අරක මේක කියලා බොහොම බිල්ලම වන්න ගත්තා. ඒ බිල්ලම අපු කට්ටියට අද උත්තරේ ලැබිලා තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ දත්ත මෙකු හැටි පාස්කු කොමිසමේදී හෙළිවෙයි. ඇමති වාසුදේවට ඇහැලියගොඩදී දැඩි ජනතා විරෝධයක්. දකුණ හඬද්දී උතුර LPL කිරුළ සිපගනී. වෙන වෙනම චලනය වන තල තුනක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිදු රැවුල බෑමක්. ඔබත් අදම බිග් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. ශ්‍රී ලංකාවට ලබා දීමට යෝජනා වී තිබූ සංවර්ධන ආධාර ප්‍රදානය නැවැත්වීමට MCC හෙවත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා. මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හවුල්කාර රටේ සම්බන්ධ වීම අඩු බව හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. දවසේ පුවත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC පාලක මණ්ඩල රැස්වීම වොෂින්ටනයේදී ඊයේ පැවැත්වුණා. ඉන් අනතුරුව අධ්‍යක්ෂ මණ්ඩලය නිකුත් කළ නිවේදනය දැක්වුණේ ශ්‍රී ලංකාව සමග යෝජිත සංයුක්ත වැඩසටහන තවදුරටත් ඉදිරියට රැගෙන නොයන බවයි. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම හරහා නැවත අය කරගනු නොලබන ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 480ක් හෙවත් මෙරට මුදලින් රුපියල් බිලියන 89ක් සැපයීමට නියමිතව තිබුණා. ඉන් මෙරට ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 350ක්ද, ඉඩම් ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 67.3ක්ද, ව්‍යාපෘති පරිපාලනය හා අධීක්ෂණය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 62.7ක්ද යෝජනා වී තිබුණා. වසර 5ක කාලයකට එම ගිවිසුම බලපැවැත්වෙනවා. MCC ප්‍රදානය හරහා මධ්‍යම වටරවුම් මාර්ග ජාලයට ඇතුළත් ප්‍රදේශවල මාර්ග නවීකරණය, මාර්ග තදබදය කළමනාකරණය, පොදු බස් රථ සේවාව නවීකරණය, මාර්ග තදබදය පාලනය සඳහා ප්‍රවාහන කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීම ආදී කාර්යයන් සිදු කිරීමට නියමිතව තිබුණා. දෙවන ව්‍යාපෘතිය යටතේ යෝජනා වී තිබුණේ ඉඩම් ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් දිස්ත්‍රික්ක 12ක රජයට අයත් සහ අයිතිකරුවන් සිටින ඉඩම්වල නිසි ඔප්පුවක් නොමැතිව බලපත්‍ර මගින් ඉඩම් අයිතිය ලබාගෙන සිටින පුද්ගලයන්ට එම ඉඩම් මැන නිසි ඔප්පු ලබා දීම සහ ඉඩම් ඔප්පු ඩිජිටල් කරණය හරහා වාර්තා පවත්වාගෙන යමයි. ගිවිසුම් ගත වන ආධාර ප්‍රදානය ලබා දීම සඳහා නිර්ණායක කිහිපයක්ද සලකා බැලෙන අතර ඒ අතරට ආර්ථික නිදහස, සාධාරණ පාලනය, මහජනතාව වෙනුවෙන් කරන ආයෝජන ආදී ඇතුළත් වුණා. කෙසේ වෙතත් වර්තමාන රජයේ බලයට පත්වීමත් සමග MCC ව්‍යාපෘතිය සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනවාරි 1 වෙනි දින සිව් පුද්ගල කමිටුවක් පත් කළා. එම කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා වෙත බහර දුන්නේ පසුගිය ජූනි මාසයේදී. අද මෙරට පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හවුල්කාර රටේ සම්බන්ධ වීම අඩු බව හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබා දීම යෝජනා වී තිබුණු MCC සංවර්ධන ණය ප්‍රදානය අත්හිටුවීමට එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය 15 වෙනිදා තීරණය කර ඇති බවයි. ශ්‍රී ලංකාවට අනුමත කර තිබූ එම මුදල් ප්‍රදාන අවශ්‍ය කර තිබෙන සුදුසුකම් සහිත වෙනත් රටවලට ලබාගත හැකි වනු ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. එය අනුව ඉදිරි 5 වසර සඳහා සිය ආධාර වැඩසටහන සඳහා MCC අධ්‍යක්ෂ මණ්ඩලය සියරා ලියෝන් සහ කිරිබති රාජ්‍යයන් තෝරාගෙන තිබෙනවා. දැන් අන්තිමට මේ නටලා ලංකාවට ප්‍රධානයක් ලබා ගන්න තිබුණු අවස්ථාව අද නැති කරලා තියෙනවා. අපි ලෝකයාගෙන් ඒ අවශ්‍ය සහාය ලබාගෙන මේ රට කොහොමද සංවර්ධනය කරන්න කියන අභියෝගය මැද අපි මේ අවස්ථාවේදී ඉන්නේ. අර කවුද නම් ඒ වෙලාවෙත් කිව්වා ඇමරිකානු රාජ්‍ය ලේකම්තුමා එන්නෙම මේක මං කරන්නයි කියලා. ඒ මිලියන 450ද බිලියන 450ද කියන එක නෙමෙයි වටින්නේ. රටට අහිතකර කිසිම දෙයකට අපි එකඟ නොවෙනවයි කියන ස්ථාවරය අපි ඉන්නේ. අපි ගත්ත ස්ථාවරයේ කිසිම වෙනසක් නෑ අද. හෙටත් ඒ ස්ථාවරයෙන්ම තමයි. එවැනි ස්ථාවරයන් වෙනස් කර යන ගමනක් යන්නේ නැහැ අපේ ආණ්ඩුව. අපේ MCC ගිවිසුම සම්බන්ධයෙන් අපේ මතයක් අපි ප්‍රකාශ කරේ. මතය අපි ඉන්නවා.
ඒ හින්දා අද ඇමරිකානු ආණ්ඩුවත් MCC ගිවිසුම් පිළිබඳව අපේ මතය පිළි අරන් තියෙනවා. අපේ රජය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ඉතා පැහැදිලිව මේ රටට හතුරු ජාත්‍යන්තර ගිවිසුම් වලට එළඹෙන්නේ නැහැ කියන සහතිකය මේ රටට දුන්නා. ඒ සහතිකය අනුව කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඒ ක්‍රියාන්විතය දියේලි කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තු තීන්දුව දැන් ආපසු අකුලගෙන තියෙනවා. රනිල් වික්‍රමසිංහගේ කාලේ අරලියගහ මන්දිරය ඇතුලේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ක්‍රියාත්මක වෙනකොට කට පියාගෙන හිටපු දේශපාලන රතු කමිසධාරී තොත්ත බබ්බු පහුගිය කාලේ අපේ ආණ්ඩුව ආවම ඔන්න මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් අස්සම් කරන්න යනවෝ අරක මේක කියලා බොහොම බිල්ලමවන්න ගත්තා. ඒ බිල්ලමවපු කට්ටියට අද උත්තරේ ලැබිලා තිබෙනවා මේ ලැබිච්ච ප්‍රවෘත්තිය තුලින්. දැන් ඒගොල්ලෝ පෝස්ටරයක් ගහයි මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකෙන් ලැබෙන්න තිබිච්ච ප්‍රතිපාදන නොලැබීම ඉතාම බරපතල ප්‍රශ්නයක් කියලා මේ පීවරත් හෙලා දකිව්. ඒක තමයි ඒගොල්ලෝගේ පුරුද්ද. මේ ආණ්ඩුව බලයට නාවනම් මේ වෙනකොට ඇමරිකානු කොලොනියක් බවට මේ රට පත්වීම පටන් ගන්නවා. නව රජයේ බලයට පත්වීමෙන් ඒ තත්වයෙන් බේරෙන්න පුළුවන් වුණා. ඒක මේ රටේ ප්‍රගතිශීලී පොදු ජනතාව ලැබපු ජයග්‍රහණයක්. දවසේ පුවත අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. හුදෙකලා කර නොමැති ප්‍රදේශවල නත්තල් දින දේව මෙහෙයන් වරකට 50කට නොවැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීම සඳහා පියතුමන්ලාට අවසර ලබා දී ඇති බව අගරදුගුරු අතියුතුම් මැල්කම් කාදිනල් රංචිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. මේ අවුරුද්දේ අපි ආගමික පිළිවෙත්වලට පමණයි මුල් තැන දෙන්නේ නත්තල් උත්සවයේදී. මම ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා කොළඹට ඇතුළු වන එක කොළඹ සිට වෙන පළාත්වලට යන එක හැකිතාක් දුරට සීමා කරන්න කියලා. ලයිස්තු හරිගස්සලා පවුලේ එක එක අයට තෑගි දෙන්න මේවා අරගන්න සාප්පු සවාරි යන එකත් අඩු කරගන්න උත්සාහ කරන්න. හුදකලා කර නැති ප්‍රදේශවල වරකට 50ට නොවැඩි පිරිසක් සමග නත්තල් දේව මෙහෙය නිරෝධායන නීති රීති වලට අනුව සිදු කිරීමට පියතුමන්ලාට අවසර දීලා තියෙනවා. නත්තල් රාත්‍රියේ මධ්‍යම රාත්‍රී දේව මෙහෙය දෙසැම්බර් මාස 24 වෙනිදා සවස 6 සිට පැයෙන් පැයට සුළු පිරිසකට පමණක් පවත්වමින් මේ වැඩපිළිවෙලට සහයෝගය දෙන්න ලෙස මම බස්නාහිර පළාතේ එනම් කොළඹ අගරාදුගුරු පදවියේ සිටින කතෝලික පියතුමන්ලාට උපදෙස් දීලා තියෙනවා. මධ්‍යම රාත්‍රී නත්තල් දේව මෙහෙයන් සිංහල දෙමළ ඉංග්‍රීසි සහ යන භාෂා තුනෙන්ම ශ්‍රී ලංකාවේ සිටින වතිකානු තානාපති රදගුරුතුමන් සහ මගේ සහායක රදගුරුතුමන්ලාත් රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශනය කරනවා. නත්තල් දින උදේ පවා දිව්‍ය පූජා සජීවීව විකාශනය වෙනවා. නිවෙස්වල සිට ඊට සම්බන්ධ වෙන්නට ඔබට හැකියාව තිබෙනවා. 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා සිට නත්තල් මංගල්‍යයක් අපිට හරියට සතුටකින් කරන්නට බැරි වුණා. දැන් දෙවෙනි අවුරුද්දෙත් අපිට හැමදාම දුක් වෙන්නට බෑ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ කඳුළුබර පරිච්ඡේදය අවසන් කරලා සාධාරණේ ඉෂ්ට කරලා ඒ කරන පරීක්ෂණ පරිපූර්ණත්වයට ගෙනැල්ලා ඒ වරද නැවත රටේ නොසිදුවන්නට කටයුතු සම්පාදනය වෙයි කියලා අඩු ගානේ ලබන අවුරුද්දේවත් නත්තල් උත්සවය අපිට සතුටින් ගත කරන්නට ඉඩකඩ සලස්වා දෙමින්. මේ අතර මෙවර නත්තල් දේව මෙහෙය පවත්වන පූජකතුමන්ලාට ප්‍රදානය කිරීමට නියමිත දේශීය රෙදිවලින් නිෂ්පාදිත ලෝගු සහ අල්තාර සැරසිලි නිර්මාණය කිරීම මේ දිනවල සිදුවනවා. අදාළ නිර්මාණ කටයුතු බතික් අත්‍යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා නිරීක්ෂණයට ලක් කළා. මීට පෙර ආතු පිටරටින් ගෙනාපු රෙදි වලින් ලංකාවේ නිෂ්පාදනය කරපු වකවානුවක් අපි දැක්කේ. නමුත් මෙවර තමයි ශ්‍රී ලාංකිකයන් අතින් වියවන ලද රෙදි පාවිච්චි කරලා මේ නිර්මාණ කරන්නේ. පිටරටින් ගෙන්නන ලද ඒ සියලු දේවල් වෙනුවට අපි අද දේශීය නිෂ්පාදන වලින් රට පරිපූර්ණ වේගන යන එක ගැන අපි විශාල සන්තෝෂයක් ලබනවා. COVID-19 වෛරසයට එරෙහිව නිපද වූ එන්නතක් ලබන වසරේ පෙබරවාරි මාස දෙවන සතිය වන විට මෙරටට ගෙන්වීමට හැකිවනු ඇති බව ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. මේ අතර COVID අවදානම හේතුවෙන් වැල්ලවත්ත නෆීර්වත්ත ඇතුළු ප්‍රදේශ 10ක් හුදකලා කර තිබෙනවා. තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 160ක් දක්වා ඉහළ ගියා. එලෙස ජීවිතක්ෂයට පත් වුණේ කොළොන්නාව පදිංචි 50 හැවිරිදි කාන්තාවක්, බණ්ණාරගම පදිංචි 43 හැවිරිදි කාන්තාවක් සහ දෙමටගොඩ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙක්. මරණ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙන කොළඹ මහනගර සභා සීමාව ඇතුළේ. ඒ නිසා මේ ජනාකීර්ණ ප්‍රදේශවල මරණ සිද්ධ වෙන්න වැඩි ඉඩකඩ නිර්මාණය වෙලා තියෙනවා. ජනගණත්වයේ වැඩියෙන් තියෙන සමහර ගම්මාන බණ්ඩාරගම ප්‍රදේශය, ඊට පස්සේ බුලත් සිංහල සමහර ගම්මාන, මොනරාගල අලුපත, ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කය
දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශ තියෙනවා ඒ වගේ අකුරණ ප්‍රදේශයේ. ඒතකොට ජනගණත්වය ඉතාම අධික ප්‍රදේශ. ඒතකොට මේ ප්‍රදේශ හරහා අර මරණ රැල්ලක් නිර්මාණය වීමේ අවදානමක් මතුවෙමින් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ නගර සභා සීමාව අපි ප්‍රශස්ත ලෙස කළමනාකරන අතරතුරේදී ඒ නගර සභාවෙන් එළියට මේ මරණ ව්‍යාප්ත වෙන්නේ එක මරණ වාර්තා වෙන එක වළක්ව ගන්න අතීත අත්දැකීම් පාදක කරගනිමින් අපි කටයුතු කර යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ ඔක්තෝබර් මුල සතියෙන් පටන් ගත්ත අලුත් රැල්ල මේ වෙනකොට 31000 සීමාව ඉක්මවලා තියෙනවා. පානදුරේ තොටවත්ත ප්‍රදේශයේ හුදකලා කරනවා කියලා ආරංචි වෙච්ච ගමන් මිනිස්සු බඩු බාහිර ආදී අරගෙන ඒ ප්‍රදේශයෙන් එළියට යනවා. මේක හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒතකොට ඒක පාලනය කරගන්න ආරක්ෂකාංශ දක්ෂ වෙන්න ඕනේ. සෞඛ්‍යාංශය සම්බන්ධ නියාමනය කරන්න ඕනේ. ඒ වගකීම් විරහිත හැසිරීම අපි අපේක්ෂා කරන්නේ නැහැ ජනතාවගෙන්. අවසානයේදී මුළු රටම ලොක්ඩවුන් කරන තැනට ගමන් කරන්න සිද්ධ වෙයි. ජනතාව මේ වෙලාවේ හරියට හැසිරුන්නේ නැත්තම්. මේ අතර මහර බන්ධනාගාර සිදුවීමෙන් ජීවිතක්ෂයටපත් වූ රැඳවියන් දෙදෙනෙකුගේ මෘතදේහ කොළොන්නාව සුසාන භූමියේදී ආදාහනය කෙරුණා. ආදාහන කටයුතු අද දහවල් සිදු කෙරුණේ අධිකරණයේ ඊයේ ලබා දුන් නියෝගය අනුවයි. මෙම අවස්ථාවට ඥාතීන් කිහිප දෙනෙකු පැමිණ සිටි අතර රජයේ වේදමෙන් අවසන් කටයුතු සිදු කෙරුණා. මේ අතර COVID-19 වැළඳී ජීවිතක්ෂයටපත් වන ඉස්ලාම් බැතිමතුන්ගේ දේහ භූමිදානය කිරීමට අවසර ඉල්ලා පිරිසක් මඩකලපුව එරාවුරු නගරයේදී විරෝධතා පාගමනක නිරත වුණා. ජනාධිපතිවරයා වෙත බාර දීම සඳහා ඔවුන් සිය ඉල්ලීම ඇතුළත් සංදේශයක්ද එරාවුරු ප්‍රාදේශීය ලේකම් වෙත බාර දුන්නා. මේ අතර අද දිනේ නව COVID-19 ආසාදිතයන් 312 දෙනෙකු හඳුනාගත් අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 35049ක් දක්වා ඉහළ ගියා. අද පුද්ගලයන් 701 දෙනෙකු සුවය ලැබූ අතර ඒ අනුව සුව වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 26353ක් ලෙසයි. ගත වූ දිනේ COVID-19 ආසාදිතයන් 616 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 266 දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. ඉන් පුද්ගලයන් 201 දෙනෙකුම වාර්තා වුණේ කොළඹ මහනගර සභා සීමාවෙන්. ඒ අතරින් 65 දෙනෙක් බොරළෙන් වාර්තා වූ අතර ඊට වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වූ ආසාදිතයන්ද ඇතුළත්. මට්ටක්කුලියෙන් 62ක්, කොම්පඤ්ඤ විදියෙන් 17ක් සහ කොළඹ කොටුවෙන් ආසාදිතයන් 15ක්ද වාර්තා වී තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයෙන් 94ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 94ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 48ක් ලෙස ආසාදිතින් වාර්තා වුණා. මහනුවර අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් අද දිනය තුල පමණක් COVID-19 ආසාදිතයන් 41 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ දක්වාම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 191ක්. මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ශ්‍රී ලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකයන් 8 දෙනෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බව එම ආයතනය නිවේදනය කළා. ඔවුන් පවසන්නේ සිය සේවකයෙකුට පසුගිය 14 වෙනි සඳුදා COVID-19 වැළඳුණු බවත් ඒ අනුව සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අනුව තවත් 7 දෙනෙකුට වෛරසය වැළඳී ඇතයි අද තහවුරු වූ බවයි. පොකුරු මතුවීම කළමනාකරණය කිරීමේදී ජනතාවගේ සංචරණය සීමා කරේ අත්‍යවශ්‍යම ස්ථාන කීපයක පමණයි. සමහර ස්ථානවල හැකි ඉක්මනින් ඒ අයව හඳුනාගෙන තවදුරටත් පැතිරෙන්න කලින් ඒ ප්‍රදේශවලින් ඒක සම්පූර්ණයෙන් පාලනය කරන්න පුළුවන් වුණා. ඒ පොකුරු ඒ ප්‍රදේශවලදීම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. ඒ නිසා මේ දක්වා බොහෝම ස්ථානවල විශාල සංඛ්‍යාවකට ඒක වැඩිවීමකින් තොරව අපිට පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ අතර ආසාදිතයින් වාර්තා වීම සැලකිලිටගෙන තවත් ප්‍රදේශ කිහිපයක් අද හුදකලා කෙරුණා. එම ප්‍රදේශ වන්නේ වැල්ලවත්ත පොලිස් ඔසමේ නෆීර්වත්ත, අක්කරේපත්තු පොලිස් බල ප්‍රදේශයේ අක්කරේපත්තු 5, අක්කරේපත්තු 14 හා නගර ප්‍රදේශ 3යි. අඩාලච්චේනේ පොලිස් බල ප්‍රදේශයේ පාලමුණේ 1, ඔලුවිල් 2, අඩාලච්චේනේ 8, ආලයඩිවෙම්බු පොලිස් බල ප්‍රදේශයේ ආලයඩිවෙම්බු 8න් 1, ආලයඩිවෙම්බු 8න් 3, ආලයඩිවෙම්බු 9 යන පොලිස් බල ප්‍රදේශයි. COVID-19 රෝගීන් වාර්තා වීමත් සමග ඊයේ පෙරවරුවේ සිට මොනරාගල අලුපත ප්‍රදේශයේද හුදකලා කෙරුණා. සෞඛ්‍යාංශ පෙන්වා දෙන්නේ නිරෝධායනට ලක් කළ පුද්ගලයෙක් ඒ නිසි ලෙස ඉටු නොකිරීම මෙම තත්ත්වයට හේතු වූ බවයි. පානදුර තොටවත්ත ප්‍රදේශයේද ඊයේ හුදකලා කර තිබෙනවා. යම් කිසි ප්‍රදේශයක් හුදකලාවට ලක් කරොත් ඔබ ජීවත් වෙන්නේ හුදකලා ප්‍රදේශය නම් ඔබ මොන රැකියාවේ හිටියත් ඔබ එම ප්‍රදේශවලින් ඉවත්ව යාමට නැත්නම් වෙනත් ස්ථානවලට ගමන් කිරීමෙන් වැළකී සීමට කටයුතු කරන්න. මේ නත්තල් සහ නව අවුරුදු උදා වෙන කාල සීමාවේදී කිසිසේත් හුදකලාවකට හෝ නිරෝධායන ඇඳිරි නීතියක් පැනවීමට බලාපොරොත්තුවක් නැහැ. නමුත් කොවිඩ් සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ කාර්යාලයේදී එතුමාගේ සහභාගීත්වයෙන් අපි සෑම දේලමකම සමාලෝචනයකට පත් කරනවා. දැනට තිබෙන තත්ත්වය ඒ තත්ත්වයන් අනුව ඉදිරියේදී යම් කිසි අපි බලාපොරොත්තු වෙන නොවන ආකාරයේ වැඩිවීමක් හෝ එවැනි අවශ්‍යතාවයක් තිබුණොත් අපි ඒ ආකාරයෙන් හුදකලා කිරීමට හෝ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමටත් අපි පසුබට වන්නේ නැහැ. උත්සව සමයේදී ජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා. උත්සව සමය තුළ සෞඛ්‍යාංශ, පොලිසිය, ආරක්ෂක අංශ විසින් කොවිඩ් රෝගය පැතිරීම වැළැක්වීමට විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී ඔබේ විස්තර සමහර විට ලබා ගැනීමට සිදු වෙනවා. ඒ නිසා සෑම අවස්ථාවකදීම නම, ඒ වගේම ලිපිනය, හැඳුනුම්පත් අංකය සහිත කුඩා කොළ කැබැල්ලක් ඔබ භාරයේ තබා ගන්න. කෙසේ වෙතත් පෙරේදා දිනේදී වැලිසර රෝහලෙන් පලා ගිය රෝගියා සම්බන්ධව විමර්ශනය කිරීමේදී ඔහු ලබා දී තිබුණේ ව්‍යාජ ලිපිනයක්. යම් කිසි කෙනෙක් ව්‍යාජ නමක් ලබා දුන්නොත්, එමන් නැත්නම් ව්‍යාජ දුරකථන අංකයක්, ව්‍යාජ හැඳුනුම්පත් අංකයක්, ව්‍යාජ ලිපිනයක් ලබා දුන්නොත් මෙවැනි අයට අවුරුදු 5 දක්වා කාලයක බන්ධනාගාර ගත කිරීමක්, ඒ වගේම දඩයකට යටත් කිරීමේ හැකියාවක් අධිකරණයකට තිබෙනවා.
රෝහල් වලින් පැන යන රෝගීන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අදහස් පළ කළා. කොවිඩ් ආසාදිත පුද්ගලයන් ප්‍රතිකාර ලබන මධ්‍යස්ථාන වලින් හෝ රෝහල් වලින් පැන යාම ඉතාමත්ම වගකීම් රහිත ක්‍රියාවක්. එවැනි පුද්ගලයන් ඉතාමත්ම ලොකු අනුතුරක් තම සමාජය කරන්නේ. නිසා අපි ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මේ වගේ වගකීම් විරහිත ලෙස ක්‍රියා කිරීමේ වළකින ලෙස ඔවුන් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කොවිඩ් තත්ත්වයට ප්‍රතිකාර ලබලා සුවපත් වුණායින් පසු මද්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානට යොමු කිරීම තමයි කරන්න වෙන්නේ. මේ අතර පසුගියදා COVID-19 රෝගියට ගොදුරු වූ බවට වාර්තා වූ අම්බලන්තොට මාමණ්ඩල ග්‍රාම නිලධාරී වසම වහර ලුණුම ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිලධාරිනියගේ පවුලේ සිව් දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. රන්න ඇඟලුම් කම්හලකින්ද COVID ආසාදිතයින් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 4ක්. අවිස්සාවේල සීතාවක අපනයන සැකසුම් කලාපයෙන් තවත් ආසාදිතයන් 43 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව අපනයන සැකසුම් කලාපයේ කර්මාන්තශාලා 8කින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 203ක්. සීතාවකපුර නගර සභා බල ප්‍රදේශයෙන්ද නව ආසාදිතයන් 27 දෙනෙක් වාර්තා වී තිබෙනවා. අපි දැක්ක දෙයක් තමයි විවිධ ආයතනවලදී COVID-19 රෝගීන් වාර්තා වීම. බොහෝ වෙලාවට බාහිරදී ආසාදනය වෙච්ච කෙනෙක් ඒ ආයතනයේ සේවය කරනකොට ඒ ආයතනයේ අනිත් අයට රෝගය ව්‍යාප්ත වීම අපි දකිනවා. නමුත් මෙතනදී අපි දැක්ක දෙයක් තමයි සමහර ආයතනවල తాවකාලිකව කොන්ත්‍රාත් පදනමින් සේවය ලබා ගන්නා ස්ථානවලදී ඒ සේවය කරන අයගේ නාම ලේඛනයක්වත් සමහර වෙලාවට සටහන් වෙලා නැහැ. වගේ අවස්ථාවකදී අපිට ආසාදිතයින් හරියටම හඳුනා ගැනීම, ඔවුන්ගේ අතර අනිත් ඔහුගේ ආශ්‍රිතයින් හඳුනා ගැනීමත් ඔවුන් නිරෝධායනය කිරීමත් අපිට අපහසු වෙනවා. මෙතර COVID-19 වෛරසයට එරෙහි එන්නතක් මෙරටට ගෙන්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන ජයසුමන මහතා අදහස් පළ කළා. මොඩර්නා සමාගමේ එන්නත, ෆයිසර් සමාගමේ එන්නත, ඒ වගේම ඇස්ට්‍රාසෙනිකා එන්නත, රුසියානු එන්නත, ඒ වගේම චීන එන්නත පිළිබඳවත් අපි සොයා බලාගෙන යනවා. අපි මේ වෙනකොටත් චීන රජය සහ රුසියානු රජය සමග රාජතාන්ත්‍රික මට්ටමින් මේ පිළිබඳව සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව එන්නත ලබා ගන්න පුළුවන් පළවෙනි අවස්ථාවේදීම අපේ රටට ගෙන්වන්නයි අපි බලාපොරොත්තුව. සුදුසු එන්නතක් ලෝක සෞඛ්‍ය සංවිධානය අපිට නිර්දේශ කරයි මොන එන්නතද ලබා ගන්න අවශ්‍ය කියලා. අපි හිතනවා පෙබරවාරි 2 වෙනි සතිය වෙනකොට අපිට එන්නතක් පළවෙනි වතාවට ශ්‍රී ලංකාවට ගෙන්නලා ලබා දීම ආරම්භ කරන්න පුළුවන් වෙයි. ඒත් පිළිබඳව යටිතල පහසුකම් තිබෙනවද තියෙන්නේ? ඇත්තටම යටිතල පහසුකම් පිළිබඳ ප්‍රශ්නේ තියෙන්නේ ෆයිසර් සමාගමේ එන්නත සම්බන්ධයෙන් විශේෂයෙන්ම සෙල්සියස් අංශක ඍණ 70ක උෂ්ණත්වය නඩත්තු කරගෙන යන්න ඕන නිසා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වන චීතාගාර පහසුකම් ලබා ගැනීම සඳහා අපිට මේ වෙනකොට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළ කරලා තියෙනවා මේ පහසුකම් වර්ධනය කර ගැනීම සඳහා අපිට උපකාර කරන්න. මෙතර COVID-19 රෝගීන් සඳහා ලබා දී හැකි ඖෂධයක් Taman විසින් නිර්මාණය කළ බව හලාවත මුගුණු වටවන පදිංචි පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකු වන W. සේලිස් කුරේරා මහතා පවසනවා. මේ රෝගයේද සෙම් රෝග කාරකයක්. ඒ හින්දා මම මේකට ඖෂධ දෙකක් මං ගාව තියෙනවා. මේ එක ඖෂධයක් සාමාන්‍ය හැදෙන්නේ නැතුව යන්න. මේ ගෙදර ආපු ගමන් මේ මගේ බේත් කුඩු එකෙන් තේ හැන්දක් පැහෙන උණු වතුරට දැම්මා, දාලා හකලා වහලා තිබ්බා, නිමෙන්න තියලා මීපැණි තේ හැඳි භාගයක් දැම්මා, බිව්වනම් එතනින් ඒ වෛරසය නැවත ගෙදර අයට බෝ වෙන්නේ නැහැ. හැදිච්ච කෙනාට මං ගාව තියෙනවා ඒක මීපැණියෙන් අනලා දිවේ තියන්න තියෙන්නේ පොඩ්ඩක් විතර. ඒක දවසට 3 පාරක් දිවේ තිබ්බනම් ආයේ කොරෝනා රෝගේ නැහැ. මේක මම මගේ පරණ මේ පුස්කොළ පොත් ග්‍රන්ථයට අනුව තමයි මම මේක වෙද කරන්නේ. මම දැන් අභියෝග කරනවා. මමත් බේත් පාවිච්චි කරනවා. පාවිච්චි කළා මං ඔය කොරෝනා වාට්ටුවක මං ඉඳලා පෙන්නන්නම් ගිහිල්ලා. දවස් කීයක් දෙන්න ඕනේ කියන්නකෝ. හැදෙන්නේ නැහැ. මට ඒක 100 200ක් මගේ බේත මට 100 200ක් ෂුවර්. මේ අතර මෙරට කොවිඩ් මර්ධනය සඳහා යුරෝපා සංගමයෙන් රුපියල් මිලියන 457ක් ප්‍රදානය කර තිබෙනවා. යුරෝපා සංගමේ තානාපතිවරයා විසින් එම මුදල සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ භාර අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය වෙත බහර දෙනු ලැබුවා. මේ අතර එක්වරක් කිසියම් පෘෂ්ඨයක් මතට යෙදූ විට දින 28ක් සක්‍රියව පවතින විෂ බීජනාශක දියරයක් නිෂ්පාදනය කිරීමට පෙරදින විශ්වවිද්‍යාලයේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ ආචාර්ය ප්‍රසංග ගායනාත් මන්තිරක හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඖෂධ වේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය රංග දිසානායක යන මහතුරුන් සමත් වී තිබෙනවා. ඒක මේ ශරීරයට ඇතුළත් කරන දේ නෙවෙයි අපේ පෘෂ්ඨවලට තමයි මේක අපි යථා ඇඳුම් ආශ්‍රිත දේවල් එක. විශේෂත්වය තමයි ඒක මේක ඊටම අඩු මුදලකින් අපිට සකස් කරන්න පුළුවන් දෙයක්. ඇතැම් පෘෂ්ඨවල ගොඩක් කල් ඇඳුම ගත්තාම මේ 20 පාරක් හේදුවත් ඒක යන්නේ නැහැ. මේක අහිතකර නැති බව අපි කාර්මික තාක්ෂණ ආයතනයේ තියෙන මැටීරියල්ස් ඩේටා ෂීට් එකකින් ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම පරිසර අමාත්‍යාංශය අපිට අනුමැතිය ලැබෙන්නෙත් ඒ හේතුව නිසා. මේ විෂ බීජ හරණය සඳහා පාවිච්චි කරන සැනිටයිසර් වගේ වයිදී අපිට සමහරලාට මේ වගේ බෝතල් දවස ගානේ පරිසරයට එකතු වෙනවා. ඉතින් අපේම විශ්වවිද්‍යාලවල අපේම විද්‍යාඥයන් අපේම මේ පිළිබඳව අධ්‍යයනය කරන අය ගොඩාක් පරීක්ෂණ කරමින් අද කොවිඩ් වසංගතයෙන් මිදීම සඳහා
විවිධ දේවල් නිෂ්පාදනය කරගෙන යනවා. ඖෂධ වර්ග සොයා ගැනීම කරන. මේ අතර COVID-19 වෛරසයේ බිහිවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර විශේෂඥයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් චීනයේ වුහාන් වෙත යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් ඒ සඳහා බීජිං පාලන අධිකාරියේ අවසරය ලෝක සෞඛ්‍ය සංවිධානයට මෙතෙක් හිමි වී නැහැ. මේ අතර ප්‍රංශ ජනාධිපති එම්මැනුවල් මැක්‍රෝන් COVID-19 ආසාදිත බවට අද හඳුනා ගැනුණා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ජනාධිපතිවරයා අනිවාර්ය නිරෝධානයට යොමු කර ඇති බවයි. මෙරට දරු ප්‍රසූති ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් අද ද සොයිසා කාන්තාරෝහලෙන් වාර්තා වුණා. ඒ ප්‍රථම වරට කොවිඩ් ආසාදිත මවක් සිසේරියන් සැත්කමක් කරහා සාර්ථකව සිව්නිවුන් දරුපතක් සිදු කිරීමත් සමගයි. ලොව එවැනි දරුපතක් සිදු වූ ප්‍රථම අවස්ථාව මේ වනු ඇති බවට කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා විශ්වාසය පළ කරනවා. පසුගිය 29 වනදා කුප්පියවත්ත ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ගර්භණී කාන්තාවක් තම ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා සොයිසා කාන්තාරෝහලට ඇතුළත්ව තිබෙනවා. එහිදී සිදු කරන ලද PCR පරීක්ෂණයේදී තහවුරු වන්නේ ඇයට කොවිඩ් ආසාදිත බවටයි. මේ මව කොවිඩ් පොසිටිව් මවක් නිසා අපි වෙන රෝහලකට ට්‍රාන්ස්ෆර් කරන්නේ නැතුව අපේ රෝහලේම තියාගෙන ප්‍රසූතිය සිදු කිරීමට සැලසුම් කරා. මොකද නවජන්ම දැඩි සත්කාර පහසුකම් අපේ රෝහලේදී ලබා දිය යුතුව තිබෙන නිසා මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපිට උපරිම සහයෝගය ලැබුණා. අපිට අවශ්‍ය උපකරණ අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා ගත්තා. සාමාන්‍යයෙන් සිවුනියුන් දරු උපතක් සිදුවන්නේ ගැබ් ගැනීම් ලක්ෂ 6කට එකක අනුපාතයකටයි. සාමාන්‍ය තත්වයකදී සති 40කින් සිදු කරන දරු ප්‍රසූතියන් COVID-19 වැළඳුණු අවස්ථාවකදී සති 34 දක්වා අඩු වෙනවා. නමුත් දරු පෙටියන් සිව් දෙනෙකු ගැබ දරා සිටීමේ මවගේ සැත්කම සති 32කින් සිදු කිරීමට තීරණය කෙරුණේ මෙය සුවිශේෂී තත්වයක් ලෙස සලකමින්. මේ බබාලා සති 32ේදී ගන්න උනා මොකද එයාගේ අම්මගේ තත්වය බරපතල තත්වයට පත්වීම නිසා ඇගේ රුධිරයේ වෙනස්කම් අක්මාවේ වෙනස්කම් නිසා අපට වේලාසනින් ගන්න උනා. අපි හරියටම දන්නේ නැහැ මේ බබාට රුධිරය හරහා ගර්භාෂය වෘද්ධිම කොරෝනා වැළඳෙනවද කියලා. දැනට කරන ලද රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකෙන් බබාලා නෙගටිව් කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන් සඳහා වෙන් කෙරුණු රෝහල් තිබුණද මේ මව ඒවාට යොමු නොකළේ සිව්නියුන් දරු උපත් සැබවින්ම අභියෝගාත්මක වීම නිසායි. ලෝකේ වාර්තා වන සිසේරියන් සැත්කමකින් කොවිඩ් ආසාදිත මවකට සිව්දරු උපතක් සිදු වූ පළමු අවස්ථාව විදියටයි අපි හිතන්නේ. එතෙන්දී අපට ආපු එක ප්‍රශ්නයක් තමයි මෙම මවගේ අක්මාවේ තියෙන එන්සයිම ප්‍රමාණය ඉහළට යන්න පටන් ගත්තා. ඒ සඳහා අවශ්‍ය කරන අනිත් පරීක්ෂණ කරලා අපි තහවුරු කරගත්තා මේ liver enzymes ඉහළට යන්නේ COVID රෝගය නිසාම බව. දෙවනුව අපට මුහුණ දෙන්න තියච්ච ප්‍රශ්නය තමයි මේ මවගේ රුධිරයේ පට්ටිකා ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගත්තා. මෙතෙන්දී අපට මෙවැනි අවස්ථාවකදී ක්‍රියා කළ යුත්තේ කුමක්ද කියලා පතපොතවල නැහැ. මොකද මේක පළවෙනි අවස්ථාව. එක බබෙක්ට වඩා ඉන්න වෙලාවට ඒක අවදානම් සහිත ප්‍රෙග්නන්සි එකක්. ඉතින් බබලා 4ක් ඉන්නකොට අවදානම් තත්ත්වය තවත් වැඩි. සති 28 දී කොවිඩ් ආසාදය වුණාට පස්සේ අවදාන තත්ත්වය ඉතාමත්ම වැඩි වුණා. සියලු වෛද්‍යවරුන්ගේ සහ අනිකුත් කාර්ය මණ්ඩල කැපවීම යටතේ දැනට අපි සාර්ථකව බබලා සහ මව ප්‍රසූතියෙන් පස්සේ සිටිනවා. ඉදිරි දවස් කිහිපය තුළ සියල්ල හොඳ පැත්තට සිදු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නිර්වින්දන වෛද්‍යවරුන් වශයෙන් අපිට කොන්දට ඉන්ජෙක්ෂන් එකක් විදින එක අභියෝගයක් වුණා. එයාගේ රුධිර පට්ටික අඩුවීමත් අනිත් රුධිර සංඝටක අඩුවීමත්. ඒ නිසා අපි ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයෝගයත් අරගෙන අම්මට රුධිර පට්ටිකා සහ රුධිර සංඝටක දීලා තීරණය කරන්න ඕන සිහි නැති කරනවද කොන්දට ඉන්ජෙක්ෂන් විදිනවද කියලා. මොකද ඇත්තටම සිහි නැති කරන්න ගියාම අම්මටත් ප්‍රශ්න වෙන්න පුළුවන්. සෞඛ්‍ය අභියෝග රැසකට මුහුණ දෙමින් මෙම දරු පැටියන් සිව් දෙනා මෙලවට ගෙන එන්නට ද සොයිසා කාන්තාරෝහලේ 35 දෙනෙකුගෙන් සමන්විත පළපුරුදු වෛද්‍ය සේවා කණ්ඩායමක් එක් වුණා. එම කණ්ඩායම විශේෂඥ වෛද්‍යවරුන් 7ක්, වෛද්‍යවරුන් 12ක්, හෙදියන් 11ක් සහ තවත් වෛද්‍ය කාර්ය මණ්ඩල සමාජිකයන් 5 දෙනෙකුගෙන් සමන්විතව තිබුණා. ඒ ළමයින්ගේ බර ගත්තොත් එහෙම එක ලදරුවෙක් 1600 ග්‍රෑම්, අනිත් එක්කෙනා 1400යි, අනිත් එක්කෙනා 1300යි, අනිත් එක්කෙනා 1100යි. එහෙම ආකාරයට තමයි බර තියෙන්නේ. පළවෙනි ලදරුවන් තිදෙනා සාමාන්‍ය මට්ටමේ සිටිනවා. යම් කිසි ආකාරයක සුවසන අපහසුතාවයෙන් පෙළෙනවා. නමුත් හතරවෙනි අවස්ථාවේ බිහිවෙච්ච ලදරුවාගේ සාමාන්‍ය සුවසන ආබාධ තත්ත්වයක් තියෙනවා. ඒ ලදරුවා දැනට සුවසන ආධාරයකට සවි කරලා තියෙන්නේ. අපේ දැනට තියෙන දැඩි සත්කාරයකේ තමයි මෙම ලදරුවන් 4 දෙනා තියලා තියෙන්නේ. මොකද හේතුව එයාලගේ පළවෙනි සති දෙක ඉතාමත් වැදගත් විවිධ සංකූලතා තියෙන්න පුළුවන්. COVID-19 වෛරසය ලොව වෙලා ගැනීමෙන් අනතුරුව මේ දක්වා ආසාදිත
කාන්තාවන් සිව්නිවුන් දරු උපත් සිදු කර ඇත්තේ අවස්ථා දෙකකදී පමණයි. ඉන්න එකක් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ වලින් වාර්තා වන අතර අනෙක වාර්තා වන්නේ ඇමරිකාවේ ඩෙට්‍රොයිට් ප්‍රදේශයෙන්. නමුත් එම දරු උපත් දෙකම ස්වාභාවික දරු උපත් වන අතර සිසේරියන් සැත්කමක් කරහා සිදු කළ පළමු දරු උපත ලෙස මෙය වාර්තා වනවා. මෙය මෙරට වෛද්‍ය ඉතිහාසයට සුවිශේෂී සලකුණක් සටහන්. කෘතියක් ආරම්භ කිරීමට පැමිණි අමාත්‍ය අනතුරුව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ සම්බන්ධීකරණ ලේකම් නමින්ද අනුරප්‍රිය මහතා විරෝධතාවයේ නිරත ප්‍රදේශවාසීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් එම ස්ථානයට පැමිණීමත් සමග ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසියද මැදිහත් වුණා. පසු අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම නව ජල ව්‍යාපෘතියෙන් තලාවිටිය වලවත්ත ප්‍රදේශයටද ජල සැපයීම ලබා දීමට ලිඛිතව පොරොන්දු වීමත් සමග ප්‍රදේශවාසීන් තම විරෝධතාව අතහැර දැමුවා. මම තව විනාඩි 10ක් ඇතුළත මේ ලියුම ටයිප් කරලා මේක දැන් දෙනවා. මචං විනාඩි 5න් ලියුම එන අපිට විශ්වාස කරන්නකෝ. අනතුරුව එම ජල ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. කවුරුත් ඔය අපේ ගමේ වතුර බෑ එහෙ ගෙනියන්න වගේ කතා පටන් ගත්තොත් නගරේ ඉන්න අය කියාවි එහෙනම් පිට කට්ටියට එන්න බෑ නගරේ. ඔහොම පුළුවන් ද රටක් ගෙනියන්න. අපි මේ අර වෙන් වී යන්න හදන උතුර දැන් එකතු කරගනිමින් ඉන්නේ. වෙනම රාජ්‍යයක් ඉල්ලුවානේ ඒගොල්ලන්. කොටි සංවිධානය ගැන අපි යුද්ධය අපි පරාජය කරා. ඒගොල්ලන්ගේ නියෝජ්‍යය තමයි දෙමළ සංධානයේ ඉන්නේ. ඒගොල්ලන්ට අපි බණ කියනවා වගේ හැමදාම කියනවා. මේක එක රටක් හැටියට තියාගෙන යමු. වෙනම ප්‍රදේශයක් හැටියට හිතන්නේ නැතුව අපි එහෙම කියලා දෙමළ සංධානයට ඊළඟට ඇවිල්ලා අපේ නගරයට වතුර ගන්න හදනකොට ඔන්න පළාත් භේදයක් අදගන්න. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විමර්ශනය සඳහා සිය පෞද්ගලික ජංගම දුරකථනය හා ලැප්ටොප් පරිගණකය ලබා දී ඇත්තේ යලි උත්පාදනය කළ නොහැකි ආකාරයට දත්ත මකා දමා බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී අනාවරණය වුණා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යවහාරික ඩිජිටල් විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා සිදු කළ විශේෂ විමර්ශන වාර්තාව ජනාධිපති කොමිසම වෙත ලබා දුන් අවස්ථාවේදී සිය පෞද්ගලික ජංගම දුරකථනය හා ලැප්ටොප් පරිගණකය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් එකකයට බහර කරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට නියෝග කෙරුණේ පසුගිය සැප්තැම්බර් 14 වෙනිදායි. ඔහු එදින කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්න අවස්ථාවේදී පාස්කු ප්‍රහාරයට පසුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා ඔහු අතර ඇති වූ දුරකථන සංවාදයක හඬපටයක් කොමිසමට ඉදිරිපත් කිරීම හේතුවෙන්. ඒ අනුව ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයේ බහරයට ගැනුණු අදාළ උපකරණ විශේෂ විමර්ශනයක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යවහාරික ඩිජිටල් විද්‍යාගාරය වෙත යොමු කර තිබුණා. ඒ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් කුමාර සේනාරත්න මහතා අදාළ විමර්ශන වාර්තාවත් සමග ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. එහිදී ඔහු ජනාධිපති කොමිසමට අනාවරණය කළේ නිලන්ත ජයවර්ධන මහතාගේ ජංගම දුරකථන පරීක්ෂාවට ගන්න අවස්ථාව වන විට එය ෆැක්ටරි රීසෙට් හෙවත් ජංගම දුරකථනයේ මුලින්ම භාවිත කළ අවස්ථාවේ තත්වයට පත් කරමින් සියලු තොරතුරු මකා දමා තිබූ බවයි. එලෙස මකා දැමූ කිසිදු තොරතුරක් ප්‍රතිඋත්පාදනය කිරීමට නොහැකි බව සාක්ෂිකරු පෙන්වා දුන්නා. එලෙස ෆැක්ටරි රීසෙට් කිරීම ගැන ඔබ නිලන්ත ජයවර්ධනගෙන් විමසුවද? එතුමා එම ජංගම දුරකථනය බිරිඳට පාවිච්චිය සඳහා දුන් බවත් එම නිසා ඊට පෙර එතුමා භාවිත කළ අවදියේ රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ධ සියල්ල ඉවත් කළා කියලා මට කිව්වා ස්වාමීනි. විමර්ශනය සඳහා බාර කෙරුණු ලැප්ටොප් පරිගණකය ඇතැම් දත්තද මකා දමා තිබූ බව සාක්ෂිකරු පැවසුවා. කෙසේ වෙතත් මකා දැමූ ගොනු ලක්ෂ 26ක් පමණ ප්‍රතිඋත්පාදනය කළ බවත් ඉන් ගොනු 210ක් පමණ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට බාර දුන් බවත් සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරණී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙන්විය අද පාසු කොමිසම හමුවේ පෙනී සිටියා. ඒ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාසේ 2017 වසරේදී සහරන් හෂීම් සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත දැනුම් දී තිබුණද ඒ සඳහා නිසි උපදෙස් නොලැබුණු බවට කොමිසම හමුවේ සාක්ෂි අනාවරණ වීම හේතුවෙන් පැය දෙකකට වැඩි කාලයක් සාක්ෂි ලබා දීමෙන් අනතුරුව ඇය පිටව ගිය අතර ලබන 21 වෙනි සඳුදා යලි පෙනී සිටින ලෙසට ජනාධිපති කොමිසම නියෝග කළා. මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදූදීන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට සාක්ෂි ඉදිරිපත් වූ වඳ සැත්කම් සිදු කිරීමේ චෝදනා එල්ලව සිටින වෛද්‍ය ශාෆි ශහබ්දීන් ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට ප්‍රකාශයක් ලබා දීමට පැමිණියා. ඔහු හෙට දිනේදී කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පසුගිය රජය අත්සන් කළ ගිවිසුම් රටට ගැළපෙන ලෙස සකස් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. එහි සභාපති ජෙනරාල් දෑවරත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.
පසුගිය ඔක්තෝබර් 22 වෙනිදා යොමු කළ විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ඉන්දිය සමාගමක් සමග ඒකාබද්ධව සිදු කිරීමට යෝජනා කර තිබුණා. එම යෝජනාවට අනුව 149ක කොටසක් ඉන්දිය සමාගමකට ලබා දීමට අනුමැතිය ඉල්ලා තිබූ අතර ඉතිරි 51ක කොටස ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යන බව අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන්. මෙවන් පසුබිමක ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා ගැනීම සඳහා එරට අවධානය යොමු ඇති බවයි. ඒ සඳහා ඉදිරිපත්ව ඇති සමාගම් අතර අදානී පෝඩ් සමාගම පෙරමුණේ සිටින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දෙරට අතර තවදුරටත් සාකච්ඡා සිදු කරමින් පවතින බව ඉන්දිය රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලා තියෙනවා කරුණු ඒ සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වෙලා තියෙනවා ඉදිරියේදී සම්බන්ධව ගන්න. ඒ වෙන විට ආයෝජකයෙක් හඳුනගෙන තියෙනවාද අදාළ සමාගමකට මේක ලබා දෙන්න? ඉන්දියාවේ ප්‍රවෘත්ති පත්‍රවල සඳහන් වුවත් ඒ ආයෝජකයන්ගේ නම් සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ විසින් අවසාන තීන්දුවක් අරගෙන නැහැ. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ගවලට එරෙහිව වරාය වෘත්ති සමිති 23ක ප්‍රධානීන් කොළඹ වරාය අංක 3 ගේට්ටුව ඉදිරිපිටදී අද නිහඬ විරෝධතාවක නිරත වුණා. රජයේ සූදානම් නම් මේ මාතෘ භූමියේ වටිනම සම්පත රකින්න ධර්මීය 500ක් ආයෝජනය කරන්න බැරි ව්‍යවසායකයෙක් මේ රටේ හොයාගෙන නැද්ද? අපේ පඩිපතෙන් හරි එකතු කරලා අපි මේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාධිකාරිය හරහා කරන්න අවශ්‍ය සල්ලි ටික හොයලා දෙන්නම්. මේ කිවිසුම් බහ හොසි කරන්න. දැන් සමහර කතාවක් කියන හම්බන්තොට වරාය 99කට දුන්න නිසා චීනට දෙන්න වෙනවා කියලා. හම්බන්තොට වරාය 99කට චීනට දීලා ඒක යහපාලන රජය කරපු මරිමෝන වැඩක්. ඊට පස්සේ මේ රජයෙන් සූදානම් වෙන්නේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න නම්. ඒක ඊට වඩා හරක්කඩ. ඉන්දියාවට මොනවා හරි වැදගත් දෙයක් මේක දෙන්න ඕන නම් දෙන්න පාර්ලිමේන්තුව. විශේෂ ඇමතිවරයා විදිහට ඔබතුමා අද දක්වා වෘත්ති සමිතිවල සාකච්ඡාවක් දීලා නැහැ. සාකච්ඡාවක් දෙන්න අපිට. අපි පෙන්නලා දෙන්නම් නැගෙනහිර පර්යන්තය කොහොමද හදන්නේ කියලා. ඇමතිතුමනි වහාම මේ කැබිනට් පත්‍රිකාව අවශ්‍ය කරන්න. එහෙම නැති වුණොත් අපි සූදානම් අද සිට මේ සටන ජාතික සටනක් කරන්න. මතුවැති තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයාරත්නායක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් හැඳවා තිබුණා. මෙය කිසිසේත්ම විකිණීමක් කියන එකක් නම් අපි අහලා නැහැ. නමුත් හිටපු රජය විසින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා ඉන්දියාව සහ ජපානය සමග. දැන් අපට ඒ වගේ එකපාරම ඉවත් වෙන්නට බෑ. ජාත්‍යන්තර නීති රීති වලට අනුකූලව අපි අත්සන් කරපු අවබෝධතා ගිවිසුම් නැවත සාකච්ඡා කරලා අධ්‍යයනය කරලා රජයට කටයුතු ඉදිරිපත් කිරීම සඳහා තමයි දැනට පැවරලා තියෙන රාජකාරිය. යම් සහතිකයක් දෙන්න පුළුවන් ද කිසිසේත්ම මේ වෙනත් රටකට සම්පූර්ණයෙන් පැවරීමක් හෝ විකිණීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණේ. එහෙම දෙයක් නැහැ. මේ රජයේ ප්‍රතිපත්තිය දේවල් විකිණීම නෙමෙයි. පසුගිය යහපාලන රජයේ සමයේ ඇතැම් දේශපාලනඥයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හා එක්ව සිදු කළ දේශපාලන දඩයම් පිළිබඳව අදත් විවිධ අදහස් පළ වුණා. ලේඛනාගාරවල තිබුණු ලිපිගොනු හොර රහසේ හවසට වාහනවල ඩිකිවල පටවගෙන එක කෝල් එකකට മന്ത്രിවරුන්ගේ නිවාසවලට ගෙනිච්ච යහපාලන ඉතිහාසය අපිට අමතක කරන්න බෑ. අපි දැක්ක පහුගිය කාලේ පුරාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු උත්තමයින් නිශාන්ත සිල්වා කන්දප්පා වැනි පුජ්‍යලීන් පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ගේ එක දුරකථන ඇමතුමට වාහනවල ඩිකි පෙරෙන්න ෆයිල් අරගෙන ගිය හැටි. එතකොට ඒ ගෙනිච්ච ලිපිගොනු නැවත ඒ ආරක්ෂක අංශවලට බාර දුන්නාද? ඒ ලිපිගොනු විකෘති කළාද? ඒ ලිපිගොනු සංස්කරණය කළාද? ගෙන්වාගත්ත മന്ത്രിවරුන්ට අවශ්‍ය ආකාරයට ඒ ලිපිගොනු වෙනස් කළාද? ඒ ලිපිගොනු වල පිටපත් වෙනත් කුමන පාර්ශවයන් වලට ගෙනිච්චද? ලබා දුන්නද? මේ සම්බන්ධව විශාල පරිමාණයේ සැකයක් තියෙනවා. මේ ක්‍රියාදාමයේ පිටිපස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සම්පූර්ණ ආශිර්වාදය තිබ්බා. මේ ආශිර්වාදය පිට තමයි රංජන් රාමනායකලා, නිශාන්ත සිල්වා කන්දප්පලා, ශානි අබේසේකරලා මේ කටයුතු ක්‍රියාත්මක කළේ. රංජන්ගේ හඬපට ටික අහනකොට පේනවා නීතිය මොනතරම් දූෂ්‍යත්වයට පත් කරාද. නීතිඥයෝ විතරක් නෙමෙයි අධිකරණයේ සියලු නිලධාරීන් විනිශ්චයකාරවරු පවා තමන්ගේ ගහණයට අරගෙන ඔවුන්ට බලපෑම් කරපු බව. පහුගිය කාලේ ශානි අබේසේකරලා ගැන කතා කරා. මේ යහපාලනයේ කට්ටිය ඒ අය වෙනුවෙන් කිඹුල් කඳුළු හැලුවා. හැබැයි ශානිලා තමයි රනිල් වික්‍රමසිංහට ඕන වැඩ කටයුතු කරේ. ඒ ශානිම තමයි පහුගිය කාලේ රංජන්ගේ ගෙදර ගිහිල්ලා වළං හොදන්න සූදානම් වුණේ. ඒ ශානිම තමයි නීතිය නමලා දුමින්ද සිල්ව මහත්තයා වැනි හිටපු മന്ത്രിවරු ඇතුළු යම් කණ්ඩායම් ඉරගෙවල් වල හිටියේ ඒ ශානිලා දාපු නඩු කටයුතු නිසා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා නීතිය නමලා කටයුතු කළේ නීතියේ උත්තරීතරභාවය ගෞරවය නැති කරන්න නැති කරේ යහපාලනයේ හිටපු අය අද සමගි බලවේගයේ ඉන්න අය. පැහැදිලිවම සජිත්ලාගේ ආණ්ඩු සිදු කරේ දේශපාලන දඩයම් කරන එක. ඒක නිසා මේ දැන් ක්‍රියාත්මකනේ සැබෑ ලෙසම නීතිය ක්‍රියාත්මක කරන ඒ නීතිය ක්‍රියාත්මක වෙනකොට පුංචි කාල පරිච්ඡේදයක් යයි. ඒ කාලයත් එක්ක ඉතාමත්ම නිවැරදි තීන්දුව తీරන රජයක් හැටියට ගන්නවා. ඉතින් ඒක නිසා අපි පැහැදිලිවම කියනවා කාගේවත් පරිගැනීම් වලට දේශපාලන වශයෙන් අපි සම්බන්ධ වෙන්නේ
නැහැ. අපේ ආණ්ඩුව එවැනි දේවල් ක්‍රියාත්මක කරන්නේත් නැහැ කියලා. මේ ආණ්ඩුවට නඩු කල් දා ගන්නවත් නඩු යට ගහ ගන්නවත් උවමනා නැහැ. දැන් අපිටත් නඩුවක් තියෙනවානේ. දැන් අපිත් දින 30ක් මාසයක් රක්ෂිත බන්ධනාගාරගත වෙලා හිටියා. දැන් අපි ඉල්ලනවා අපිට නඩු දාන්න කියලා. නඩු දාන්න බෑ. ඇයි? ශානි අබේසේකර්ලා, රාජිතලා, චම්පිකලා, රනිල්ලා මේ ඔක්කොම එකතු වෙලා අපිව බොරුවට ගිහින් දැම්මා. බී රිපෝට්ස් වලින් දැම්මා. දැන් බී රිපෝට් එක නඩුවක් බවට පත් කරගන්න බෑ. මේ ආණ්ඩුවට රෝගයක් නැහැ, අසනීපයක් නැහැ. දේශපාලඥයන්ව දඩයන් කරන්න. අපිට එහෙම උවමනාවක් නැහැ. අපිට ඕනේ යුක්තිය පාරදුෂ්‍ය භාවයට හිතෝ ඉෂ්ට වෙන තත්වයක් නිර්මාණය කරන්න. දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලිගහ මන්දිරයේදී අද අත්සන් ලැබුණා. ශ්‍රී ලංකා චීන හවුල් ආයෝජනයක් වන මෙම සංවර්ධන ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියනයක්. චයිනා හාබර් ඉංජිනීරින් සමාගම සහ LOLC සමූහයේ බ්‍රවුන්ස් ආයෝජන සමාගම අතර ඇතිකරගත් මෙම ගිවිසුමට අනුව කොළඹ ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථානය ඉදිකරනු ඇති. මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක මෙම ආයෝජන සැලැස්මට අත්සන් තැබීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග ශ්‍රී ලංකාවේ චීන තානාපති චී යෙන් හොන් යන මහතුරුන් එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාව නැවත ඍජු විදේශීය ආයෝජන ආකර්ෂණය කරගනිමින් ජාත්‍යන්තර ව්‍යාපාර ලොවට පිවිසෙමින් සිටින බවයි. එමෙන්ම උපාය මාර්ගික පිහිටීම් සහ මානව හැකියාවන්ගෙන්ද පිරිපුන් ශ්‍රී ලංකාව විවෘත කර ඇති මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා. උත්සවයේදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා කියා සිටියේ මෙම නව ව්‍යාපෘති හරහා අනෙකුත් කර්මාන්ත ශක්තිමත් කරන අතරතුර මෙරට ජනතාවට උසස් තත්ත්වයේ රැකියා අවස්ථාද නිර්මාණය කරන බවයි. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ හෙක්ටයාර 3.6ක භූමි ප්‍රමාණයක විශේෂ කාර්ය වාහන සමාගමක් ස්ථාපිත කරනු ඇති. රටදය වෙනුවෙන් පාලකයන් කැපකිරීම් කළ යුතු කාලය පැමිණ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා. මේ අතර එළඹෙන නත්තල වෙනුවෙන් නත්තල් උත්සවයක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. එළඹෙන නත්තල් දිනයට සමගාමීව විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ පැවති නත්තල් උත්සවයට සමගි ජනබලවේගයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටියා. මෙහිදී නත්තල් කැරොල් ගායනයක් ඇතුළුව තවත් අංග කිහිපයක්ම සංවිධාන කර තිබුණා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා විසින් විපක්ෂ නායක කාර්යාලයේදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා. දෙවෙනි කාර්තුවේ ඍණ 16.3ක වේගයක් වාර්තා කිරීමත් සමග අපේ රට මහා ආර්ථික අන්ධකාරයක් කරා යන ගමන හැමෝටම පැහැදිලි වෙනවා, හැමෝටම දැනෙනවා. වර්තමාන රජයට රටේ ආර්ථික භූමිකම්පාවෙන් ගොඩ එන්නේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරුත් නැහැ. කුසගින්න බඩගින්න වර්ධනය වෙනවා පමණක් නොවේ. COVID-19 නිසා වෙනමම දුප්පතුන් කොට්ටාසයක් අපේ රටේ බිහි වෙලා තිබෙනවා. සමගි ජන බලවේගයේ නිසි ආර්ථික කළමනාකරන මොඩලය ක්‍රියාත්මක කිරීමේ හැකියාව අපිට තිබෙනවා. ආණ්ඩුවට අපි කියනවා කරුණාකරලා ජනතාවගේ බඩගින්න ගැන හිතන්න, දුක්ගින්න ගැන හිතන්න, දූ දරුවන්ගේ පෝෂණ මට්ටම ගැන හිතන්න. අද රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ හිතක් පපුවක් ඇති ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වෙන යුගයක්. ඒ යුගයේ බිහි කරන්නට සමගි ජන බලවේගය අපි ලෑස්ති. විශේෂයෙන්ම පාලකින් රට දෑවෙනුවෙන් කැපකිරීම කරන්නට කාලය වෙලා තියෙනවා. අලුත්ම ලොකු සයිස් ටීවී එකක් ගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංහලෙකින්ම පමණයි. කොළඹ ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව දිනා ගන්නට හැකි වූයේ ක්‍රීඩකයන් තුල තිබූ එකමුතුකම සහ කණ්ඩායම් හිමිකරුවන්ගේ මනා සංවිධානාත්මක ශක්තිය හේතුවෙන් බව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අවසන් මහ තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව ලැබූ ලකුණු 53ක ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඒ සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්තනුගත් ඇතදෙන ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. නැවත හමු යමු රාත්‍රී 9:55. ආයුබෝවන්.